ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. ආයිබෝවන් ඔබෙක් වන්නේ අද දෙරන මධ්‍යානුපත් විකාශය සමගයි. ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. ලංකාවට එන කොවිඩ් එන්නත ජනතාවට ලැබෙන හැටි. එන්නත් ලැබිය යුතු සියලු දෙනාටම එන්නත් ලබා දීම සඳහා වගකිව යුතු රජයක් හැටියට අපි කටයුතු කරමු. ගත වූ දිනේත් වැඩිම කොවිඩ් ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්. නගරයෙන් ආසාදිතයින් හමු වුණත් මහනුවර පාසල් සුරක්ෂිත බව සෞඛ්‍ය අංශ කියයි. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා බස්නාහිර පාසල් හෙට විවෘත කෙරේ. පිට පළාත්වල උපකාරක පන්ති පැවැත්වීමට හෙට සිට අවස්ථාව. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. ගත වූ දිනේත් මෙරටින් COVID-19 ආසාදිතයින් 724 දෙනෙකු වාර්තා වුණා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ දිනේත් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් හමු වූ බවයි. මේ අතර කොවිඩ් ව්‍යාප්තියත් සමග වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් 907ක් හෙට සිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් ආසාදිතයන් 724 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. පෙරේදා මෙන්ම ඊයේ දිනේදීත් දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම විශේෂත්වයක්. ඊයේ දිනේ වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 197ක්. එමෙන්ම මහනුවරින් 110ක්, ගම්පහින් 106ක්, කුරුණෑගලින් 40ක් සහ ගාල්ලෙන් ආසාදිතයන් 38 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 31 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 28 දෙනෙකුද වාර්තා වුණා. තවත් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිය ගොස් තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්. ඔවුන් දෙදෙනාම කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු රෝගී ආසාදන තත්ත්වයෙන් මිය ගොස් තිබුණේ හෝමාගම මූලික රෝහලේදී. යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් එම නගරයේ සිදු කළ අහඹු PCR පරීක්ෂාවකින් වෛරසය ආසාදිත වූවන් සිව් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් දෙදෙනෙකු යටියන්තොට නගරයේ එළවලු වෙළඳසැල් දෙකක සේවකයින් වන අතර එම වෙළඳසැල් දෙක වසා දැමුණා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සිව් දෙනා උඳුගොඩ සහ වරකාපොළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. වැලිමඩ නගරයේ පැරණි තැපැල් කාර්යාල මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටි ලොතරැයි අලෙවිකුටියේ සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ බව තහවුරු වී ඇත්තේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු විසින්ම සෞඛ්‍ය අංශ වෙත සිදු කළ දැනුම් දීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයේදී. ඒ අනුව ඔහුගෙන් ඉකුත් 18 වනදායින් පසු ලොතරැයි මිලදීගත් පුද්ගලයින් වැලිමඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ බව දැනුම් දෙන්නයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා. අතර කොවිඩ් ව්‍යාප්තියත් සමග වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් 907ක් හෙට සිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ඒ අනුව පාදුක්ක ප්‍රදේශයේ පාසල් කිහිපයක විෂ බීජ හරන කටයුතු අද දිනේ සිදුවන ආකාරය දක්නට ලැබුණා. මහනුවර මහනගර සභා සීමාවේ පාසල් කීපයක COVID-19 ආසාදිතයින් වාර්තා වීම සම්බන්ධව අනවශ්‍ය කලබලයක් මහජනතාව තුළ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් දෙමාපියන් විශාල වශයෙන් විමසීම් කරනවා සහ පාසල් දරුවන් පාසල් යැවීමට යම් මැලිකමක් දක්වනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. නමුත් මහනුවර මහනගර සභා සීමාවේ පාසල් 3ක තමයි COVID-19 ආසාදිතයෝ එක් පුද්ගලයා බැගින් වාර්තා වෙලා තියෙන. විශේෂයෙන් බාලිකා පාසල් 2ක සහ අන්තර්ජාතික පාසලක මේ වාර්තා වුණු ආසාදිතයින්ට අදාළ ආශ්‍රිතයින් සියලුම දෙනා අපි නිරෝධායනය කරලා තියෙනවා මේ වෙද්දී. ඒ වගේම යම් සැක සහිත අයවලුන් සියලුම දෙනාම නිවෙස් තුල රඳවන්න කටයුතු කරලා තියෙනවා. අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල අරගෙන තියෙනවා. කිසිසේත් දෙමාපියන් බිය යුතු නැහැ. ඒ නිසා මහනුවර මහනගර සභා සීමාවේ ආසාදිතව වාර්තා වෙච්ච සියලුම පාසල් මේ වෙනකොට අපි සුරක්ෂිත කරලා තියෙනවා. එමෙන්ම හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සඳහන් කළේ සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ඔහු සඳහන් කළා. උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛයේ සෞඛ්‍ය බලධාරීන් පසුගිය 16 වනදා නිකුත් කෙරුණා. අදාළ චක්‍රලේඛයෙන් නිර්දේශ කර ඇත්තේ උපකාරක පන්තියකට සහභාගී කරගත හැකි අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් 50% ප්‍රමාණයක් හෝ උපරිමය ළමුන් 100 දෙනෙකු දක්වා පමණක් බවයි. එමෙන්ම උපකාරක පන්ති බෙවර විභාගයට පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 57587ක්. ඉන් ආසාදිතයන් 49261 දෙනෙකු සුවය ලබා ඇති අතර ආසාදිතයන් 8046 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය ආශ්‍රිත සිදුවීමක් වාර්තා වී තිබෙනවා. එහි සේවය කරන යුද හමුදා බලධාරීන් ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් විසින් මේ සොයා ගැනීම සිදු කර තිබෙන්නේ. එම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුලට යම් පිරිසක් ටෙනිස් බෝල දෙකක් විසි කර තිබෙනවා. කෙසේ වෙතත් ඒවා පරීක්ෂා කිරීමේදී ඒ තුල දුම්කොළ වලින් සාදන ලද යම් ද්‍රව්‍ය ඒ වගේම ගංජා යම් ප්‍රමාණයක් සහ හෙරොයින් ප්‍රමාණයක් තිබී ඇති බවට වාර්තා වෙනවා. ඊයේ රාත්‍රී 7ට පමණ මේ ද්‍රව්‍ය සමග අදාළ බෝල වැලිකන්ද පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මීට පෙර මෙවැනි සිදුවීම් වැලිකඩ සහ මීගමුව බන්ධනාගාර ආශ්‍රිතව සිදුවත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආශ්‍රිතව මෙවැනි සිද්ධියක් වාර්තා වුණු පළවෙනි අවස්ථාව වැලිකන්ද පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරනු ලබනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් මෙරටට ලැබීමෙන් පසු ඊට පසු දින සිටම එන්නත්කරණය ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අද පෙරවරුවේ දෙරණ අනු වැඩසටහන සමග එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළා. ලක්ෂ 5ක ප්‍රමාණයක් තමයි ප්‍රථමාදීරයේදී ලැබෙනවයි කියලා තිබෙන. මේ ලක්ෂ 5ම අපට ලැබෙන්නේ ප්‍රදානයක් විදිහට. ඒ කියන්නේ නොමිලේ ලැබෙන එන්නත් ප්‍රමාණයක්ද? අපේ අතිගරු ජනාධිපතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාගෙන් පෞද්ගලික මට්ටමින් සිදු කළපු ඉල්ලීමක් නිසා තමයි අපිට මේ මාත්‍රා ලක්ෂ 5ම අපිට ප්‍රධානයක් හැටියට තමයි ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයකට කිනම් ප්‍රතිශතයකට මේ එන්නත ලබා දීමට සැලසුම් කරලා තියෙනවා? ලෝකේ මේ COVID-19 එන්නත් නිෂ්පාදනය කරපු ඒ විද්‍යාඥයන් විසින් පෙන්වලා දීලා තියෙන කාරණේ තමයි අවුරුදු 18ට වැඩි අයට තමයි මේ එන්නත ලබා දීමේ ප්‍රයෝජනයක් තියෙන්නේ, ආරක්ෂාකාරී බවක් තියෙන්නේ. ඒක නිසා අපේ රටේ බැලුවොත් එහෙම අවුරුදු 18ට වැඩි ජනගහනය ගත්තම රටේ සමස්ත ජනගහනයෙන් 3/2කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒක අනුව තමයි 65 කියන ඉලක්කම අපිට ලැබුණේ. එතකොට ඊළඟට මේ 65 ඇතුලේ ඊළඟට ප්‍රමුඛතාව තියෙන කණ්ඩායම් මොනවද කියලා එක අපි හඳුනගෙන තියෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම් අපි එන්නත පළවෙනියට ලබා දෙන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් සඳහා. අපේ වෛද්‍යවරු, හෙද නිලධාරීන් සහ අනිකුත් සහායක කාර්ය මණ්ඩලයේ මේ කණ්ඩායම් වෙත තමයි ලබා දෙන්නේ. ජනගහනයෙන් 65%කට එන්නත ලබා දෙනවා කියුවාම ලක්ෂ 5ක් කියන මේ පළවෙනි අධීරයේ ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන් අනතුරුව අවශ්‍ය එන්නත් ටික අපිට ලැබෙන්නේ කොහොමද? ඒවා ප්‍රධානයන් විදිහට ලැබෙනවාද? නැත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන මේ වන විට රජය සූදානම් කරගෙන සිටිනවාද ඇමතිතුමනි? ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත තමයි මුලින්ම ලැබෙන්නේ ලක්ෂ 5ක්. ඊළඟට අප බලාපොරොත්තු වෙනවා තවත් ප්‍රධානයක් අපට ලැබෙයි කියන අපේක්ෂාවෙන් අප සිටිනවා. චීනයේ සයිනෝෆාම් ආයතනයේ විසින් නිපදවපු එන්නත අපිට ප්‍රධානයක් හැටියට ලබා ගැනීම සඳහා මේ වෙනකොට රාජතාන්ත්‍රික මට්ටමින් අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි රුසියානු ස්පුට්නික් එන්නතත් ලබා ගැනීම සඳහා අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා. ඒත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටේ ජනගහනයෙන් 20%කට ප්‍රමාණවත් වන ආකාරයේ එන්නත් ප්‍රධානයක් හැටියට ලබා දෙන බව අපිට තහවුරු කරලා තියෙනවා. ඇත්තටම ප්‍රධානයන් හරහා ලැබෙන උපරිම එන්නත් ප්‍රමාණයක් ලබා ගන්න තමයි අපගේ බලාපොරොත්තුව. ඒ මදිපාඩුව අපි මුදලට ලබා ගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න මේ වෙනකොටත් ලෝකයේ ආයතන කිහිපයක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ජනතාව කිසිම අවිශ්වාසයක් තියන්න එපා. මේ රටේ ජනතාව එන්නත් ලැබිය යුතු සියලු දෙනාටම එන්නත් ලබා දීම සඳහා වගකිව යුතු රජයක් හැටියට අපි කටයුතු කරනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. කුෂිකර්මාන්තේ, කර්මාන්ත, සේවා ඔක්කොම කරන්නේ. මේ සල්ලි නේ. මැජික් බලයෙන් උත්තර නැහැ. ලේසිම දේ තමයි තියන දෙයක් විකුණන්නේ.
මේක වලින් පහුගිය කාලේ සිද්ධ වුණේ. මොකද්ද වෙනස? රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බන්තොට කරාවේ කිව්වොත් ඔහොම තමයි. නැගෙනහිර ජැටිය අපි එසේවත් බදු දෙන්නෙත් නැහැ, සින්නකර දෙන්නෙත් නැහැ. අපි එකතු වෙලා පොඩි බිස්නස් එකක් ව්‍යාපාරයක් පටන් ගන්න තමයි ලෑස්ති වුනේ. මේ ජැටියට ඉන්දියාව සම්බන්ධ කරාගත්තේ නැත්නම් ඉන්දියාව වෙනත් මාර්ගයකට යනවා කියන එක දැනටම ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම වුණාම වරාය හදාගෙන අපිට ඈත මුහුද යන නැව් දිහා බල බල ඉන්න තමයි වෙන්නේ. මැතිවරණයට කලින් 101ක් නොදෙනවා කිව්වා අය 149ක් දෙන්න හදලා. ඒතකොට 149ක් දෙන්නේ මේ 69 ලක්ෂයක් රවට්ටලා. මේ ආණ්ඩුව කවදාවත් විකුණන ප්‍රතිපත්තියට යන්නේ නැහැ. තමුන්නාන්සේ අපි කරේ විශ්වාසයක් තියලා තමයි ඡන්දෙ දුන්නේ. ඒ විශ්වාසයේ අපමණ රේණුවකින්වත් අවිශ්වාසයක් බවට පත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා මේ රටේ නායකයා හැටියට හරියට තීන්දුව ගන්න නායකවරයෙක්. ඉන්දියාවට බලාපොරොත්තුවක් දීලා තියෙනවා නම් ඒ බලාපොරොත්තුව අමුමුවේ කඩ කිරීමේ අපහසුතාවයක් තියෙන බව අපි දන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ අපේ රටේ සියලු දේ දන් දෙන්න කාටවත් බය වෙලා ක්‍රියාත්මක විය යුතුයි කියලා. අපේ හිටපු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හිටන් හුටන් කියලා ඕන තරම් කිව්වා. හැබැයි එතුමා හරියට හිටන් තමුන්ගේ වැඩේ කොන්ද කෙලින් තියාගෙන ඉෂ්ට කරා. ඉන්දියාවට දෙකට නැමුනේ නෑ. මේ රජයේ බලයට ආවෙත් කිසිම සම්පතක් විකුණන්නේ නැහැ කියලා ඒ වගේම තමයි විකුණපු සම්පත් ගැන දැඩිසේ විවේචනය කරමින්. ඒක නිසා ඒක ජනාධිපතිතුමාත් ඒ ස්ථාවරේ ඉන්නවා විකුණන්නේ නැහැ කියන එක. නමුත් මෙතෙන්දී ආයෝජනය පිළිබඳ තමයි දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මහා සංඝයා වහන්සේලාගේ ඒ ඉල්ලීමට අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා කන් දෙයි කියලා අපි හිතනවා. තාම අවසාන තීරණයකට එළඹෙලා නැහැ. ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කළ තීරණයක් ගනින්න. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. අභාප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරේදාස මහතාගේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 25 වනදා සවස රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නයි ඉල්ලා හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ගොවින් පිරිසක් දින 4ක් පුරා සිදු කළ මාරාන්තික උපවාසයේ ඊයේ පෙරවරුවේ අවසන් කෙරුණද ඔවුන් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර අද උදෑසන සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ අසල නිවසකට වන අලියෙකු ඇතුළු වීමට උත්සාහ කරන ආකාරය පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා. ඒ සමගින් අද දෙරණ මධ්‍යානුපාත විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.